ඉස්සලා මේකෙදි බං අපි දැන් ඉස්සලා කිව්වා y කියන්නේ මොකක්ද කියලා. හරිද? මම පොඩක් රෙකෝඩ් එක ඔෆ් කරනවා. y කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සලා කතා කරා. moles of solute A in gas phase. gas phase එකේ solute A ප්‍රමාණය. බෙදීම moles of inert gas in gas phase. gas phase එකේ inert gas මවුල ප්‍රමාණය. y කියලා කියන්නේ moles of solute A in gas phase බෙදීම moles of inert gas in gas phase. මේ moles of inert gas කියන එක අපි දන්නවා gm කියලා. එතකොට y සමානයි moles of solute A in gas phase බෙදීම gm කියලා පළවෙනි සමීකරණයෙන් අපි ගන්නවා. ඊළඟට ඒ වගේම x කියලා කියන්නේ moles of solute A in liquid phase. මෙන්න මේ liquid phase එකේ තියෙන solute ප්‍රමාණය, solute A ප්‍රමාණය. liquid phase එකේ තියෙන solute ප්‍රමාණය තමයි කියන්නේ x කියලා කියන්නේ moles of solute A in liquid phase. liquid phase එකේ තියෙන solute A ප්‍රමාණය බෙදීම moles of solute free liquor. අන්න solute free liquor වලින් බෙදනකොට තමයි x එන්නේ. මෙන්න මේ තියෙන්නේ. එතකොට solute free liquor කියන්නේ මොකද්ද? moles of solute free liquor කියන එක අපි හඳුන්වලා තියෙන ඉස්සෙල්ලා LM වලින්. එතකොට x කියන එක සමාන වෙනවා moles of solute A in liquid phase බෙදීම LM. moles of solute A in liquid phase බෙදීම LM. මෙන්න මේ සමීකරණ දෙක අපිට පැහැදිලි කරගන්න ඕනේ. මේ සමීකරණ දෙක අපැහැදිලි නම් කියපන් ආයෙ සැරයක් කියන්නම්. මේ සමීකරණ දෙක අපැහැදිලි නම් ආයෙ කියපන් ආයෙ කියන්නම්. මේක තමයි ගණන් හදන්න ඕනේ ඉන්නේ. ඒකින්ද අපැහැදිලි නම් කියන්න. කාට හරි. හරිද? දැන් GM කියලා කිව්වේ GM කියලා කියන්නේ බං moles of inert gas. මෙන්න මේ GM කියන එක moles of inert gas නේ. මෙන්න මේ inert gas මෙතනින් යනකොට දැන් මෙතනින් inert gas එකයි untreated gas වල එන්නේ. දැන් මෙතන untreated gas එනවා. මෙන්න මේ යටින් absorption column එකක යටින් untreated gas දෙනවා, supply එකක් දෙනවා. untreated gas වල අපිට treat කරන්න ඕනි solute එකක් තියෙනවා සහ treat කරන්න ඕනි නැති inert gas එකකුත් තියෙනවා. හරිද? මෙන්න මේකේ gas flow rate එක එන්න පොඩි මෙතන flow rate එකට වඩා මෙතන වැඩිනේ total rate එක ගත්තොත් total flow rate ගත්තොත් මේක සංකීර්ණ ගණන් වෙනවා. ඒකින්ද අපි ගන්න GM කියන එක. GM කියලා කියන්නේ inert gas flow rate තමයි ගන්න ගන්න. GM කියන එක. මෙන්න මේ inert gas flow rate එක මෙතනිනුත් සමානයි, මෙතනත් සමානයි, මෙතනත් සමානයි, මෙතනත් සමානයි, මෙතනත් සමානයි. ඇයි සමාන වෙන්නේ? inert gas එකේ මෝල් ප්‍රමාණය කොහෙදිවත් වෙනස් වෙන්නේ නැහැ. මොකද moles of inert gas එක තමයි GM කියලා ගන්න. ඊට පස්සේ moles of solute free liquor. solute free liquor උඩින් දෙනකොට solute free liquor ප්‍රමාණයක් යටින් යනවා. හරිද? එතකොට ඒක ගන්නවා LM කියලා. අර GM කියන එක වගේමයි solute free liquor කියන එක LM කියලා ගන්නවා. LM දෙන්නේ උඩ ඉඳන් යටට. යටින් යද්දී අර solute concentration එක විතරයි වැඩි වෙන්නේ. නමුත් LM වැඩි වෙන්නේ නැහනේ. ඒ constant mole solute free liquor එක ඒ විදිහටම තියෙනවා. solute concentration එක වැඩි වෙනවා හැබැයි. liquid එක ඇතුලේ තියෙන. එතකොට ඒක ගන්නවා LM කියලා. හරිද? මේ දෙක පොඩ්ඩක් පැහැදිලි නම් ඒ හරි. ඊළඟට අපි ගන්නවා y කියන එක. මේ y කියන එකක් අපි නිර්වචනයක් දෙනවා. moles of solute A in gas phase. gas phase එකේ තියෙන solute ප්‍රමාණය බෙදීම moles of inert gas in gas phase. මේ තියෙන moles of inert gas කියන්නේ මොකද්ද? මේ තියෙන මේකම. moles of inert gas. ඒ කියන්නේ GM. y කියන එක අපිට ලියන්න පුළුවන්. එතකොට moles of solute A in gas phase බෙදීම GM කියලා. මේක ගන්නවා පළවෙනි සමීකරණය. ඊළඟට x කියන එක අපි නිර්වචනයක් කරනවා. moles of solute A in liquid phase. liquid phase එකේ තියෙන solute
ප්‍රමාණය තමයි බෙදීම moles of solute freely එක. ඒ කියන්නේ මේකනේ. ඒ කියන්නේ මේක. solute freely එක. moles of solute freely එක. ඒ කියන්නේ මේක. LM. moles of solute A in liquid phase බෙදීම moles of solute freely එක කියන එක x කියලා ගන්නවා. එතකොට අපිට x ලියන්න පුළුවන් moles of solute A in liquid phase. මෙන්න මේකට සමීකරණයක් ගොඩනගන්න තමයි අපි යන්නේ ඔය. moles of solute A වලට gas phase එකේදී liquid phase එකේදී සමීකරණයක් ගොඩනගන්න තමයි අපි මේ විදිහට xy කියන ඒවා කරලා lm කියන ඒවා gm lm වගේ ඒවා අපි ගත්තේ මේ liquid phase එකේ gas phase එකේ අර තියෙන solute ප්‍රමාණය තීරණය කරගන්න තමයි ඔය සමීකරණ එහෙට මෙහෙට කරලා ගන්න. එතකොට x කියන එක අපිට ලියන්න පුළුවන් moles of solute A in liquid phase බෙදනවා lm වලින්. lm කිව්වේ මොකද්ද? moles of solute freely. දැන් අපිට පළවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් අපිට moles of solute A in gas phase. මේකේ හරස් ගුණිතය දැම්මහම moles of solute A in gas phase කියන එක අපිට ලියන්න පුළුවන් gm.y කියලා. මේක අපිට ලියන්න පුළුවන් gm.y කියලා. ලියන්න පුළුවන් නේද? අර gas phase එකේ solute A කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන නිර්ණය කරන්න තමයි gm.y කියන්නේ. අන්න එතකොට දැන් තේරෙනවනේ එතනින් මොකද්ද ගත්තේ කියලා. අර solute gas phase එකේ තියෙන solute ප්‍රමාණය තීරණය කරන්න තමයි ඔන්න ඔතන සමීකරණයක් ගත්තේ. එතකොට gas phase එකේ තියෙන solute ප්‍රමාණය සමාන වෙනවා gm.y ට. ඒ වුණාට ඒ වගේම අපිට දෙවෙනි සමීකරණයෙන් මෙන්න මේ දෙවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් moles of solute A in liquid phase. අන්න liquid phase එකේ තියෙන solute ප්‍රමාණය තීරණය කරන්නත් අපිට සමීකරණයක් ගන්න පුළුවන් lm.x කියලා. liquid දෙකේ තියෙන solute ප්‍රමාණය තීරණය කරන්නත් අපිට ඔන්න ගන්න පුළුවන් සමීකරණයක් lm.x කියලා. මෙන්න මේ සමීකරණ දෙක තමයි ඉස්සරහටත් පාවිච්චි වෙන්නේ. මේ දෙක ගත්ත විදිහ තේරෙනවා නම් ඇති. මේ දෙක ගත්ත විදිහ තේරෙනවද? ඒව දෙක ගත්ත විදිහ තේරෙනවා නම් ඇති. හරිද? යන්න ඊළඟ කොටසට. මම පොඩ්ඩක් මතක තියාගන්න ඕනි. මේකෙදි ඊළඟ කොටසට අපි ගියොත් packed bed column එකක මෙන්න මේ වගේ column එකක් ගත්තොත් column එකක පොඩි කොටසක් සැලකුවොත් විනාඩියක් දෙනවා. මෙන්න මේ පොඩි කොටසක් සැලකුවොතින් අපි ගමුකෝ මේ පොඩි කොටසක් සැලකුවොත් මෙන්න මේ packed bed එක gas and liquid touch වෙනවා කියලා කිව්වනේ මම ඉස්සෙල්ලාම. අර ඉස්සෙල්ලත් මම කිව්වේ gas and liquid touch වෙනකොට ඒක equilibrium වෙනවා. ඒ equilibrium වෙච්ච ගමන් adsorption එකක් සිද්ධ වෙනවා. ඒ equilibrium එක වෙච්ච gas touch වෙනකොට අන්න ඒක නිසා mass transfer එකක් වෙනවා gas phase එකේ ඉඳන් liquid phase එකට. අන්න ඒ mass transfer එකට තමයි අපි කිව්වේ absorption කියලා. mass is transferring from gas phase to liquid phase. ඒ කියන්නේ මේ gas phase එකේ තියෙන solute liquid phase එකට එනවා මෙන්න මේ liquid gas touch වෙනකොට. කියන්නේ ඒකේ තියෙන mass එක transfer වෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා n-a කියලා. n-a කියලා කියන්නේ molar flux. මේක තවත් කිව්වොත් moles of solute absorbed per unit time per unit area. මේකට කියනවා moles of solute absorb. අන්න මේ absorb වෙච්ච moles ප්‍රමාණය solute එක absorb කරපු moles ප්‍රමාණය තමයි මෙන්න මේ na- වලින් n-a වලින් ගන්න. moles of solute absorbed per unit time per unit area. මේ ටික පොඩ්ඩක් සලකා හරින්නකො. අපිට සරල අදහස ගත්තොත් n-a කියලා කියන්නේ molar flux එක. moles of solute absorb කරපු solute මවුල ප්‍රමාණය තමයි n-a කියලා කියන්නේ. හරිද? මෙන්න මේ A
සිම්පල් A කියලා එකක් අපි හඳුන්වනවා කොලම් එක ඇතුලේ යුනිට් වොලියුම් එකක තියෙන ඉන්ටර්ෆේස් ඒරියා එකට. අන්න අර මං කිව්වනේ අර ඉක්විලිබ්‍රියම් ස්ටේට් එකේදී සෝරි ඉන්ටර්ෆේස් එකේදී මාස් ට්‍රාන්ස්ෆර් වෙන්නේ ඉක්විලිබ්‍රියම් එක හරහා කියලා කිව්වනේ. ඒකට අපි ගත්ත ඉස්සෙල්ලා අපි ගත්ත ඒකට මෙන්න මේ ෆික්ස් ලෝ කියලා එකක්. අන්න ඒ ෆික්ස් ලෝ එක ගැන අපි කිව්වනේ මේ මෙතන තියෙනවා ඉන්ටර්ෆේස් ඒරියා එක. ඉන්ටර්ෆේස් ඒරියා එකත් සමග කන්සන්ට්‍රේෂන් ග්‍රේඩියන්ට් එක තමයි සමානුපාතික වෙන්නේ rate of transfer by diffusion නේ. diffusion එකෙන් වෙන transfer එක සමානුපාතික වෙනවා concentration gradient එකයි interface area එකට. අන්න මේ interface area කියන එක අපි හඳුන්වනවා දැන් ඊළඟට interface area කියන්නේ මොකක්ද කියලා කොලම් එක ඇතුලේ unit volume එකක තියෙන interface area එක. දැන් අපි ගත්තොත් දැන් මේක අපි මෙහෙම ගමුකෝ. ඕක අපි ගන්නවා මෙහෙම ගත්තොත් දැන් අපි මෙන්න මෙහෙම absorption column එකක් තියෙනවා. හරිද? ඔන්න ඔක කොහොම පටියක් සලකනවා. මෙහෙම පටියක් සලකලා මේකේ උස dz කියලා ගමුකෝ. පටියේ උස dz. හරිද? මේ පටියේ වොලියුම් එක ගන්නවා dv කියලා. හරිද? මේ පටියේ වොලියුම් එක ගන්නවා dv කියලා. හරිද? මේකේ එතකොට a කියන්නේ මොකද්ද? මෙන්න මේ යුනිට් වොලියුම් එකක තියෙන ඉන්ටර්ෆේස් ඒරියා එක ප්‍රමාණය. යුනිට් වොලියුම් එකක තියෙන ඉන්ටර්ෆේස් ප්‍රමාණය. a කියලා කියන්නේ මේ එතකොට මුළු යුනිට් එකේම තියෙන ඉන්ටර්ෆේස් ඒරියා එක වොලියුම් එකෙන් වැඩි කරාම වෙනවා මේ මුළු පටියෙම තියෙන ඉන්ටර්ෆේස් ඒරියා එක. ඒක තේරෙනවද? මේ මුළු වොලියුම් එකේ දැන් මේ තියෙන්නේ ඒකක පරිමාවක තියෙන ඉන්ටර්ෆේස් ප්‍රමාණය තමයි a කියලා ගත්තේ. හරිද? එතකොට a කියලා කියන්නේ මොකද්ද? ඉන්ටර්ෆේස් ප්‍රමාණය ඒකක පරිමාවක. ඒකක පරිමාවක ඉන්ටර්ෆේස් ප්‍රමාණයනේ a කියලා ගත්තේ. කොලම් එක ඇතුලේ යුනිට් වොලියුම් එකක තියෙන ඉන්ටර්ෆේස් ප්‍රමාණය. ඒ කියන්නේ මෙන්න මේකෙත් එක යුනිට් එකක තියෙන එක. ඔන්න ඕකේ තියෙන ඉන්ටර්ෆේස් ප්‍රමාණය. ඉන්ටර්ෆේස් ප්‍රමාණය තමයි a කියලා ගත්තේ. හරිද? ඔන්න මේ පොඩි කැලේ තියෙන කැලේ තමයි a කියලා ගත්තේ. අපිට ඕනි මොකද්ද? අපිට ඕනි total surface area එක. ඒ කියන්නේ total interface area එක. මෙන්න මේ පටියේ total interface area එක එතකොට කීයද? එතකොට මේ මෙන්න මේ පටියේ total interface area එක කොහොමද වෙන්නේ එතකොට? total interface area එක එතකොට ඒකක වොලියුම් එකක a නම් සම්පූර්ණ වොලියුම් එකේදී එතකොට dv වලින් වැඩි වෙන්න ඕනේ. එක වොලියුම් එකක a නම් මුළු මේ වොලියුම් එකේම ඉන්ටර්ෆේස් ඒරියා වෙන්නේ. එතකොට adv මේ තියෙන්නේ ඒක. total interface area. එක වොලියුම් එකක a නම් යුනිට් වොලියුම් එකක a නම් මුළු වොලියුම් එකෙන් වැඩි වුණාම total interface area එක එන්න ඕනේ. total එක එන්න ඕනේ. එතකොට මේ වොලියුම් කියන එක අපි දන්නවා dv කියලා අපි ගත්තා ඉස්සෙල්ලා. එතකොට total interface area එක එනවා total interface area එක එනවා adv කියලා. මෙන්න මේ විදිහට adv කියලා එනවා. total interface area එක. එතකොට මේකෙදී අපි ගත්තොත් cross sectional මේ column එකේ cross sectional area එක a කියලා capital A කියලා මේකේ cross sectional area එක capital A කියන්නේ මෙන්න මේ cross sectional area එක capital A කියලා ගත්තොත් volume කියන එක අපිට ලියන්න පුළුවන් dv කියන එක අපිට ලියන්න පුළුවන් dz into v කියලා sorry a කියලා volume කියන එක අපිට ලියන්න පුළුවන් volume කියන එක dv නේ dv කියන එක අපිට ලියන්න පුළුවන් dv සමානයි a dz කියලා adz කියලා කිව්වේ cross sectional area එක වාරයක් උස ඒකමනේ volume කියන්නේ අර සිලින්ඩර් එක volume එක හොයද්දී හරස්කඩ වර්ග බලයෙන් වැඩි කරලානේ volume එක හොයන්නේ ඒ වගේම තමයි හරස්කඩ වර්ග බලයෙන් තමයි මෙතන capital A කියන්නේ උස තමයි අපි සලකන මේ පොඩි පටියේ උස. අපි මේ සලකන්නේ පොඩි පටියක්. එතකොට අපි z කියලා එකක් ගත්තොත් z කියන එක තමයි මෙන්න මේ height column එකේ height එක වෙන්නේ. මේ ගානන් වලදී මේකේ හදන්න එන්නේ මෙන්න මේ bed එකේ height එක හොයන්න කියලා තමයි ගානන් දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ z හොයන්න කියන. z කියලා කියන්නේ height of the column.
කොලම් එකේ height එක තමයි z කියලා කියන්නේ. ඒ කියන්නේ කොලම් එකේ height එක කියලා කියන්නේ මේ මෙතන කොලම් එක පටන් ගන්න. දැන් කොලම් එක ඉවර තැනට උස. අපි සැලකුවොත් මේ පහට අපි කියවන ඉස්සලා ඊළඟට එතකොට මෙන්න මේ අපි ගත්ත කොටස දැන් total interface area එක දන්නවනේ අපි. total interface area එක දන්නවා. එතකොට total interface area. දැන් dv නේ අපි හෙව්වේ ඉස්සලා. මම ඉස්සලා ඒක කියන්න අමුතුනා. dv හෙව්වා. දැන් dv මෙන්න මේ dv දාන්න ඕනේ පුළුවන් මෙතෙන්ට. එතකොට එනවා total interface area එක total interface area එක එනවා a dz කියලා. හරිද? a dz. හරි a dz a හරි කොහොම හරි ලියන්න පුළුවන් මේ එකමනේ total interface area එක. එතකොට total මෙන්න මේ කොටසේ තියෙන total interface area. ඔන්න ඕක තමයි එන්නේ total interface area. මෙන්න මේ පොඩි කොටසේදී එතකොට mass transfer වෙන total interface area එකේ mass එක transfer වෙනවා කියලා කිව්ව ඉස්සල්ලා. එතකොට mass transfer area එක මොකද්ද? එතකොට total නෙවෙයි මේ පොඩි කොටසනේ total කියන්නේ සම්පූර්ණ. එතකොට අපි ගත්තොත් මේකේ mass transfer area එක mass transfer වෙන්නේ මේ area එකේමයි. dz වලදී මේකමයි mass transfer වෙන්නේ. එතකොට interface area එකේම තමයි mass එකක් transfer වෙන්නේ. මොකද interface එකකදී touch වෙන්නේ liquid එකයි gas එකයි. අනේ interface එකේදී තමයි එතකොට mass එක transfer වෙන්නේ. mass transfer area එක එතකොට ඉන්නේ ඒකමයි. හරිද? total interface area එකෙන් තමයි mass transfer කරන්නේ. එතකොට mass transfer area එකත් dz ම වෙනවා. to find amount of moles solute A which is penetrated from the dv volume. අන්න මේ අපි දැන් ඊළඟට හොයන්න යන්නේ මෙන්න මේ dv volume එක හරහා A කියන solute එක කොච්චර පෙරුණාද කියන්නේ කොච්චර පාස් වුණාද කියලා හොයන්නේ මෙන්න මේ interface area එකෙන් අර molar flux එක. molar flux කියලා කිව්වේ මොකද්ද? molar flux කියලා කිව්වේ අර moles of solute absorb. අර area එකේ හරහානේ අර volume එක හරහා ගියොත්නේ ඕව absorb වෙන්නේ නේද? එතකොට moles of solute absorb කියන්නේ n dash නේ. එතකොට අපි dv volume එකක් හරහා ගිය solute A ප්‍රමාණය හොයන්න නම් මොකද කරන්න ඕනේ? n dash A වැඩි කරන්න ඕනේ අර total නෙවෙයි mass transfer area එක. එහෙම නැත්නම් total interface area එක. එතකොට එනවා number of solute A which is transfer across the dv volume. එතකොට එන්නේ dv volume එක හරහා solute A කොච්චර ප්‍රමාණයක් transfer වුණාද කියලා. එතකොට එන්නේ මොකද්ද? dv volume එක හරහා කොච්චර A ප්‍රමාණයක් transfer වුණාද? ඒ transfer වෙන්නේ මේ interface area එක හරහානේ. මේ interface area එක හරහා ගියොත්නේ absorb වෙන්නේ. නැත්තම් absorb වෙන්නේ නැහනේ. මෙන්න මේ mass transfer එකක් සිද්ධ වෙන්න නම් මේ total interface area එක හරහා යන්න ඕනේ. ඒ interface එක හරහා ගියපු නිසානේ mass එක transfer වෙන්නේ. ඒ mass එක transfer වෙන්නේ මෙන්න මේ dv volume එක අතුලෙන් ගියපු හින්දානේ. අන්නේ dv volume එක අතුලෙන් ගියපු solute A ප්‍රමාණය හොයන්නේ na dash වැඩි කිරීම a dz වලින්. ඒ කියන්නේ මෙන්න මේක තමයි. මෙන්න මේක හරහා ගියපු ප්‍රමාණය ගන්නවා na dash into a dz කියලා. සමාන වෙනවා ඒක සමාන. මෙන්න මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න. total number of solute A which is penetrated from dv volume එකක් හරහා
ගිය සොලියුට් A ප්‍රමාණය තමයි මෙන්න මේකෙන් හොයන්නේ dv volume හරිද මෙන්න මේ n-a කියන එක n-a කියන එකදී molecular diffusion දැන් මේකෙදි අපි කියවන අර ෆිල්ම් එක හරහා යද්දි molecular diffusion එකක් යනවා කියලා මේකෙදි na- කියන එක අපිට ලියන්න පුළුවන් ආකාර දෙකකට na- කියන එක n-a කියන එක අපිට ලියන්න පුළුවන් ආකාර දෙකකට පළවෙනි එක තමයි kg pag minus pai කියලා ලියන්න පුළුවන් හරිද එහෙම ලියන්න පුළුවන් මෙතනදී මේ මම පළවෙනි ලියපු සමීකරණය පේනව නේද බං මේක පේනවනේ මෙතනදී kg මම මෙතන සිම්පල් අරන් තියෙන්නේ මම මෙතන සිම්පල් දාන්න ඒක නිසා නැත්තම් පැටලුණුත් එහෙම මැඩමුත් මේ කැපිටල් G දාලා තිබ්බේ මම අර සෙට් එකකට සිම්පල් G ම දාන්න ලියලා තිබ්බ හින්දා එහෙම ඉතුරු ටිකත් මම සිම්පල් G වලින්ම හදුවා කැපිටල් G තමයි මැඩම් නම් දාලා තියෙන්නේ ඒකින්ද මේක අපි මෙහෙම බලමු මේකෙදී na- සමානයි kg pag minus pai මේ kg කියලා කියන්නේ simple kg මෙතන තියෙන්නේ simple kg කියලා කියන්නේ gas film transfer coefficient අනර gas film transfer coefficient එක තමයි මේ kg simple kg කියලා කියන්නේ ගැනර ගෑස් බල්ක එක ඉඳන් ගෑස් ෆිල්ම් එකට ගෑස් ෆිල්ම් එකේදී මොලිකියුලර් ඩිෆියුෂන් වෙන එක තමයි මේ kg වලදී kg වලින් කියන්නේ ගෑස් ෆිල්ම් ට්‍රාන්ස්ෆර් කොඑෆිෂියන්ට් pag කියලා කියන්නේ partial pressure of solute A in gas bulk pag කියලා කියන්නේ මොකද්ද ගෑස් බල්ක් එකේදී solute A ගේ partial pressure එක pag කියන්නේ pai කියන්නේ මොකද්ද partial pressure of solute A in the interface මෙන්න මේ interface එකේ solute A වල partial pressure එක තමයි pai කියන්නේ මේ තියෙන්නේ pa කියලා කියන්නේ partial pressure of solute A g කියලා කියන්නේ gas bulk එක I කියලා කියන්නේ interface එක එතකොට na- කියන එක අපිට ලියන්න පුළුවන් simple kg වරහන් ඇතුලේ pag minus pai කියලා ඒ වගේම තමයි simple n-a කියන එක ලියන්න පුළුවන් simple kl වාරයක් cai ඍණ cal කියලා ලියන්නත් පුළුවන් මේ ඇවිල්ලා gas film transfer එකදී මේක එන්නේ liquid film transfer එකදී ඉස්සරහට මම ගණන් වලදී මේක කියන්නම් kg කියලා කියන්නේ එතකොට අපි kg කියන එක ගත්තා film transfer coefficient pag කියන එක ගත්තා partial pressure of solute A in gas bulk pai කියන එක ගත්තා partial pressure of solute A in interface ඒ වගේම තමයි na- කියන එක ලියන්න පුළුවන් තවත් විදිහක් තමයි simple kl වාරයක් cai ඍණ cal එතකොට kl කියන එක වෙනස් වෙන්නේ liquid film transfer coefficient අර kg කිව්වේ gas transfer coefficient kl කියලා කියන්නේ liquid film transfer coefficient liquid film හොඳේ liquid film transfer coefficient මේ gas film transfer coefficient ඔය ටික තමයි මතක තියාගන්න cai කියන්නේ මොකක්ද concentration of solute A in interface මෙන්න මේ I කියන එක මතක තියාගත්තා නම් හරි I කියන්නේ මොකක්ද කියන්නේ interface එක ca කියලා කියන්නේ concentration of solute A solute A concentration එක interface එකේදී solute A concentration එක liquid bulk එකේදී cal කියලා ගන්න මේකම එතකොට ලියන්න පුළුවන් n-a ටත් මේකම ලියන්න පුළුවන් මෙතනදී ඊළඟට තමයි මම ටිකක් විශේෂ සම්බන්ධ කරලා ගන්න පුළුවන් ටික එන්නේ ගාන සම්බන්ධය ගන්න මෙන්න මේ ඊළඟට තියෙන කොටසෙන් මේ ගානට ඇප්ලයි කරන සම්බන්ධය ගන්න මෙන්න මේ කොටසෙන් තමයි ඊළඟ කොටස ගන්න එතෙන්ටකන් තේරුණාද තේරුම් නැත්තම් කියන්න මේක නම් වැඩි හිතන්න එපා මේ සමීකරණය දීලා තියෙන සමීකරණය මේ na- මේක
මේක ආයේ මේ ඔන්න දැන් ඕපන් බුක් නේ කොහොමද තියෙන්නේ ඉතින් මතක තියාගන්න පුළුවන් මේ දෙක සමීකරණේ අර මොලිකියුලර් ඩිෆියුෂන් වල මම හිතන්නේ තියෙන්නේ මට නම් ඒක මතක නැහැ මොලිකියුලර් ඩිෆියුෂන් කියන එකේ ඩිංගක්කම මතක නැහැ ඒකින්ද මේ මේකේ තිබ්බ විදිහට තමයි මම මේ කරන්නේ මේ ටික තේරුණානේ මේ සම්බන්ධය ගත්ත විදිහට මේකෙදි බං අපි ගත්තොත් මෙතනම ලියන්න තුම වෙනම දින්නන්නේ මේකෙදී මෙහෙම අපි සලකනවා කොහොන ඉස්සෙල්ලා මෙහෙම පටියක් dz කියන උසක් තියෙන වොලියුම් එක dv වෙච්ච cross sectional area එක capital A වුණ එතකොට interface unit volume of interface එක sorry interface area එක unit volume එකක interface area එක වෙච්ච A වල මෙන්න විදි පොඩි පටියක් සලකනවා ඔය පටියක් සලකනවා කියලා හිතුවට විතරක් හිතන්නකෝ ඔය පටියක් සලකනවා ඔය පටියට දැන් අපිට මෙහෙන් කොහොම මොකක්ද යන්නේ මෙහෙන් යන්නේ gm සහ y ද x ද යන්නේ y නේ යන්නේ gm සහ y තමයි යන්නේ හරිද මෙතනින් උඩට යන්නේ gm උයි y නෝට් හරි yi හරි මොකක් හරි y නෝට් කියලා ගමුකෝ මෙතන yi කියලා ගමුකෝ මේකෙන් එන්නේ පහලට කොහොමද g lm.xi පහලට යන්නේ lm.x නෝට් කියලා ගමුකෝ පහලට යන්නේ x නෝට් කියලා මෙතනදී මෙන්න මේ පටිය ගාවට එන ෆ්ලෝ රේට් එකයි මේකයි අපි ගත්තොත් පටිය ගාවට එන y ගත්තොත් පටිය ගාවට එනවා y ධන dy කියලා හරිද මේ පටිය ගාවට මෙහෙම ටිකක් ඇවිල්ලා පටියෙන් එළියට යනවා يعني අපි සලකන පටියෙන් එළියට යනවා y කියලා ප්‍රමාණය හරිද මෙතන ලික්විඩ් එකේදී අපි සලකන ලික්විඩ් එක එනවා x කියලා ප්‍රමාණයක් හරිද අන්න එතකොට මේ ලික්විඩ් එක එළියට යනවා x ධන dx කියලා හරිද මේක තේරුණාද මෙතන මොකද එහෙම වෙන්නේ අපි මෙතන y සාන්ද්‍රණය වැඩි යටින් එන එකේ සොලියුට් percentage එක වැඩි එතකොට වැඩියෙන් ගිහිල්ලා අඩුවෙන් එළියට යනවා මෙතන එන එකේ සොලියුට් ප්‍රමාණය අඩුනේ එන ලික්විඩ් එකේ සොලියුට් ප්‍රමාණය අඩුයි එතකොට අඩු එකක් ඇවිල්ලා වැඩි එකක් එළියට යනවා අන්න ඒක පෙන්වන්න ලේසි වෙන්න තමයි මම මේ විදිහට ගත්තේ කියන්නේ මෙහෙන් අර වැඩි සොලියුට් ප්‍රමාණයක් එන්නේ මෙතනින් එළියට යද්දි අඩු වෙලා යන්නේ සොලියුට් ප්‍රමාණය මෙතනින් අඩු සොලියුට් ප්‍රමාණයක් එන්නේ මෙතනින් එළියට යද්දි සොලියුට් ප්‍රමාණය වැඩි වෙලා යනවා අන්න ඒක පෙන්වන්න තමයි මම මේ විදිහට දැම්මේ හරිද එතකොට මෙන්න මෙතනදි මේක ගැන මම විස්තර කරලා ලිව්වා විස්තර කරලා කියන්නම් මම solute A an inert gas mixture comes into the DC height at concentration of y than dy solute gas and inert gas mixture මේ තියෙන solute gas and inert gas mixture comes into dz height ඒ කියන්නේ dz කියන අපි සලකන පොඩි පටිය ගාවට මේක එනවා constant height at concentration of y plus dy during this dz height මෙන්න මේ dz height එකේදී මොකද වෙන්නේ some amount of solute A is absorbed into the water අන්න මෙතනින් ඇතුළට ආපු ටික දැන් මේකේ අර පැක් බෙඩ් නේ පැක් බෙඩ් හින්දා මේකෙන් ඇතුළට ආපු concentration එකෙන් ටිකක් අඩු වෙලා. ඒ කියන්නේ some amount of solute A is absorbed into water. අන්න ඒ ආපු ටිකෙන් water වලට absorb වෙනවා. some amount of A and leaving the dz height at a concentration of y. අන්න ඒක තමයි මේ අඩු වෙලා තියෙන concentration එක. අර ආපු concentration එකෙන් යම් කිසි ප්‍රමාණයක් absorb කරනවා මෙන්න මේ dv කියන
dz height එක අන්නේ absorb කරලා දැන් ඊට පස්සේ ආපු concentration එකට වඩා අඩු වෙන්න යන්නේ අන්න ඒ concentration එක y කියලා ගන්නවා. So decrease the solute concentration of gas bulk. අන්න ඒ විදිහට එහෙම පියවරෙන් පියවර ගිහිල්ලා gas bulk එකේ solute concentration එක අඩු වෙනවා. ඒක තේරුණානේ. ඊට පස්සේ ඒ අඩු වෙච්ච ප්‍රමාණය මොකක්ද එතකොට? එතකොට අඩු වුණ ප්‍රමාණය d + dy - y. එතකොට dy ප්‍රමාණයක් අඩු වෙනවා. අඩු වන ප්‍රමාණය dy ප්‍රමාණයක් අඩු වෙනවා. ඊළඟට ගත්තොත් එහෙමම solvent comes to the dc height with a concentration of x. අන්න solvent එනවා x කියලා concentration එකක් එයා ගාව තියාගෙන and leaving the dz height with a concentration of x plus dx. දැන් එතකොට ඇවිල්ලා තියෙන්නේ x වලින් එළියට යන්නේ dx plus dx වලින්. x plus dx වලින් එළියට යනවා නම් so increase the solute concentration of liquid bulk. එතකොට මොකද වෙලා තියෙන්නේ? x concentration එකක් තියාගෙන ඇවිල්ලා x plus dx concentration එකක් තියාගෙන යනවා. එතකොට concentration එක වැඩි වෙලා නම් මොකද්ද කියන්න තියෙන්නේ? අන්න එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ liquid phase එකේදී liquid මේකේදී අර ආපු solute මේකට absorb වෙලා කියලා. මෙන්න මෙතන මේක කියනවා therefore amount of solute A decreasing in the gas bulk should be equal to the amount of solute A increased in the liquid bulk. මේක අර equilibrium state එකේ equilibrium condition එකේ තියෙන නිසා අපිට මේක කියන්න පුළුවන් amount of solute A decreasing. අන්නේ අපි ගත්ත dv volume එකට ආපු ඒ කියන්නේ අඩු වෙච්ච dv volume එකෙන් අඩු වෙච්ච solute gas bulk එකේ තිබ්බ solute ප්‍රමාණය සමාන වෙනවා අර අපි වැඩි වුණ liquid bulk එකේ තියෙන solute ප්‍රමාණයට. එතකොට මෙන්න මේ dy සහ dx කියන එක සමාන කියලා තමයි කියන්නේ. වැඩි වුණ ප්‍රමාණයයි අඩු වුණ ප්‍රමාණයයි. කියන්නේ gas bulk එකෙන් වැඩි වෙච්ච gas bulk එකෙන් අඩු වුණ ප්‍රමාණය සමාන වෙනවා liquid bulb එකෙන් absorb කරපු ප්‍රමාණයට. liquid bulb එකේ වැඩි වෙච්ච ප්‍රමාණය. අන්න මේ තියෙන එක තවත් විදිහකට පැහැදිලි කරලා බං. මෙන්න තියෙන්නේ y + dy කියන එක dz එකට එනවා. ඇවිල්ලා y වලින් යනවා. එතකොට අඩු වුණ ප්‍රමාණය dy කියලා ගන්න පුළුවන් අපිට. හරිද? අන්න මේ dy කියලා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා y ට සමීකරණයක් හදාගත්තා නේද? y සමානයි moles of solute A බෙදීම gm කියලා සමීකරණයක් ගත්තා නේද ඉස්සෙල්ලා y ට y සමානයි moles of solute A gm කියලා. දැන් මෙතන moles of solute A අඩු වුණු ප්‍රමාණය. දැන් මේ අඩු වුණු ප්‍රමාණය ලියුවා. අඩු වුණු ප්‍රමාණයට y සමීකරණය ලියුවොත් අඩු වුණු ප්‍රමාණය කියන්නේ මොකද්ද? moles of solute A sorry මෙතන moles of අලුණ මේ moles ප්‍රමාණය එතකොට කොහොමද කියන්නේ? අඩු වුණු ප්‍රමාණයට ලියුවොත් අපිට ගන්න පුළුවන් amount of moles of solute A decreasing in the gas bulk කියන එක ගන්න පුළුවන් gm.dy කියලා. ඇයි අපි dy කියන එක හොයාගත්තනේ? අඩු වුණු ප්‍රමාණය dy නේ. ඒ කියන්නේ y ට තමයි මේ dy ආදේශ කරන්නේ. හරිද? එතකොට moles of solute A අන්න ඒ අඩු වෙච්ච මවුල ප්‍රමාණය ගන්න පුළුවන් gm.dy වලින්. ඒක තේරුණාද? අපිට දැන් අර අතන අඩු වෙච්ච අපි දැන් මෙතන absorb වෙච්ච එහෙම නැත්නම් අඩු වෙච්ච මවුල ප්‍රමාණය ගත්ත හැකි අඩු වුණු ප්‍රමාණය සමානයි gm.dy. මේ තියෙන්නේ y සමීකරණයෙන් amount of moles of solute